අයිබෝන් පුතේ. අයිබෝන් සර්. අයිබෝන් දවස් කීපකින් තමයි අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණේ. එක දවසක් මම පන්ති නිවාඩු දීලා තිබුණා. අනිත් දවසේ පන්තිය පටන් ගන්න හදනකොට මට විදුලි විසඳුණා. හරිද? දැන් අදත් මේ ප්‍රශ්නේ මතුවෙන්න ඉඳ තියෙන බොහෝ වෙලාවට. හරිද? අද 8:40ට කරන්ට් යනවා. කරන්ට් යනවාද? ඒක තමයි. දැන් අදත් මේ ප්‍රශ්නේ උඩට බලපානවා. මේ ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මම අර මේ වීඩියෝ එකක් කරලා දැම්මා. බැලුවද ඒක? ඔව් සර් බැලුවා. ඔව් ඒක මට බලන්න මේ මට චූටි අමතක වීමක් වෙලා තමයි එදා මේ මම දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට අර මේ අපේ සංස්කෘතික උරුම කියන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න කියලා මම දාලා තිබුණා. ඒ නිසා මම එක්තරේ ඔයගොල්ලන්ට මේ පාඩම කරලා නෑ අපි ඒක. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම ඊට පස්සේ ඒකෙදි මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී කිව්වා මේ අගහරුවාද පන්තියක් කරන්නම් කියලා. ඒකත් තමයි මට ඒ වෙලේ මම දවල් සැලසුම් කළ දෙපොණ ඔයගොල්ලන්ට දැන් ස්කෝලේ ඔන්ලයින් තියෙනවානේ උදේ වරුවට නේද? සර් මම දැන් ලොග්ුනේ මොනවද කරන්නේ දැන් අපිට හිතයි මේ ස්කෝලේ ඔන්ලයින් තියෙන නිසා උදේ පාන්දර කරන්න බෑ ළමයින්ගේ ප්‍රශ්න. ආපහු හවස් වෙනකොට සාමාන්‍ය පන්තිය තියෙන නිසා එතන කරන්න. මම අර මැදට දාගන්න බැලුවේ 12ට විතර වගේ 12ට 12මාරෙක්ට වගේ දාලා පොඩි පැයකමාරක් කරන්න කියලා. ඒ වෙලාවට මට විදුලිය නැති වෙලා ගියා. ඒ නිසා තමයි එදා පන්තිය කරගන්න උන්නේ නැත්තේ. දැන් ඉස්සරහට ඕගොල්ලන්ට මොනවද මේ අර ඉස්කෝලේ තියෙන්නේ සමුදාය
අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි කියලා නේද කියන්නේ? excuse me sir. ඔව්. සර් අපිට දැන් සඳ අඟහරුවාදා බ්‍රහස්පතින්ද ඉස්කෝලේ තිබිලා අනිත් දවස් online. ඔන්ලයින් තියෙනවා ඒකේ ප්‍රශ්න තියෙන්නේ ගොඩක් ළමයින්ට ඒක ඇතුළු තියෙනවා. ඒක ප්‍රශ්නයක් සර් නෙවෙයි. සන්ඩේ ඉස්කෝලේ තියනවාද? සෞන්දර්ය තියෙනවා කියන දැනට කියලා තියෙනවා. තාම නිල වශයෙන් දැනුම් දීම් කරලා නැහැ. හෙට කියන්නේ. බොහෝ වෙලාවට තියයි. සමහරට වෙනස් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න කියන්නේ මේ වෙනකොට දැන් ටික ටික ඉන්ධන ලබා දීම සිද්ධ කරන නිසා මේ හැමදාම ඉස්කෝලේ වහගෙන ඉන්න බෑනේ නේ? ඔව් සර් ඒකනේ. තියෙනවයි කියලා ප්‍රොජෙක්ට් වලට. ඔතකොට ඉස්කෝලේ පටන් ගන්නකොට තෙල් තියෙන ළමයි එයි තෙල් නැති ළමයි ගෙදරදී තමයි මේක පටන් ගන්න. දෙන්නට තෙල් දෙනවයි කිව්වා ළමයි. ඒකද? ඔයාලට ඉතින් සර් ඉස්කෝලේනේ කොන්දේ සර් 7 ඉඳන් 12 වෙනකන් සර් එක දිගට ක්ලාස් ඔන්ලයින් පාවෙනවා. පාවෙනවනේ මොනව කරන්නේ? ඉතින් අමාරු තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක නේද? කොහොම හරි කරලා මේක ගැට ගහන් යන්න බෑ. ඇත්තටම ඕගොල්ලෝ දැන් දක්කන ඕගොල්ලෝ පහේ පන්ති ඉඳලාම දැන් මේ ප්‍රශ්නෙට මොන පාන ළමයිනේ. පහේ ඉඳලාම නේද? 4 ඉඳන් සර්. 4 ඉඳලා අර මේ සාරාංශ වෙලාවෙ ඉඳලා දැන් 4 5 6 7 නේ. දැන් අවුරුදු 4ක් තියෙන ඉස්කෝලේ ගිය දවස් වලට වඩා නොගිය දවස් ප්‍රමාණය වැඩි. නේ? ඒකනේ සර් අවුරුද්දෙන් භාගයක් සර් හිටියේ. දැන් අපිට මේ අවුරුදු ගන්න නැහැ. සර් මම ශිෂ්‍ය අපි අස අවුරුද්දක් හිටියා සර් ගෙදර. ඔව්. සමහර වෙලාවට ඉතින් සමහර මේම ගිහිල්ලා නේද? තව කොහොමද මට හිතෙන්නේ නම් මොන සිද්ධි වුණත් හෙට අනිද්දා මේක සාමාන්‍ය වෙන එකක් නෑ. තව අඩු ගානේ මාස 6-7ක්වත් යයි යම් තැනකට එන්න. සම්පූර්ණ නෙමෙයි. පොඩි ලබන වෘද්ධ වගේ වුණ 8 පන්තිදී ඔයගොල්ලෝ හොඳ ඉස්කෝලේට පුළුවන් වෙයි. හරිනේ? ඒ විතර පටන් ගමු මම අර ගිය සතියේ කළ පාඩමේ ඉතුරු ටිකම කරන්නද කියන්නේ. අපේ සංස්කෘතික උරුම කියන පාඩම සාකච්ඡා කළා නේ මගේ පාඩම වෙනම කරන්න. අර පේපරේ ඉතුරු ටික කරමුකෝ සර්. ඒවරින් උදේ අපේ සංස්කෘතික උරුම කියන නේද? ඔව් සර් සංස්කෘතික උරුම ටියුට් එකේ. ඔව්. ඒක තමයි. සංස්කෘතික උරුම කියන පුනරීක්ෂණ අභ්‍යාස ඉතුරු ටික කරමු කියලා කියන්නේ නේද? ඔව් සර් ගිය සතියේ කරපු එක. ඔව් අපි ගිය සතියේ නතර කරේ පුතේ ප්‍රශ්න අංක 17න් නතර කරේ මම. ඔව් සර් 17න් නතර කළේ. 17න් නතර කරලා තියෙන්නේ 18 ඉඳලා බලමු. කලබල වෙන්නේ කොහොමද? මම මේක පාඩම කරපු නැති නිසා සමහර තැන් එකපාරට තේරෙන එකක් නෑ. හරිනේ? හැබැයි ගොඩක් ඉස්කෝලේ පාඩම කරලා ඉවරයි නේද? නෑ සර්. සර් ඉස්කෝලේ 3 වෙනි පාඩම් පටන් ගන්න. බලන්න හිමින් බලයන් කොනේ හිමින් බලයන්. කලබල වෙන්නේ පාඩම් ඉවරයි සර්. මීට බලගෙන යන්න. සමහර 18 වෙනි ප්‍රශ්නෙට එනවා. 18 වෙනි ප්‍රශ්නෙට 18 ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපේ සංස්කෘතික උරුම රැක ගැනීමේ ඇති වටිනාකම කරුණු දෙකකින් දක්වන්න. හරිද? සංස්කෘතික උරුම රැක ගැනීමේ වැදගත්කම කරුණු දෙකකින් දක්වන්න. දරුවෝ පෙළ පොතේ පෙරලා ගන්න ඕන 37 වෙනි පිටුව. පෙළ පොතේ 37ට එන්නකො. පෙළ පොතේ 37 පිටුවට එන්න. 37 පිටුවේ තියෙනවා ස්පෘශ්‍ය උරුම කියලා මාතෘකාව. අන්න එතනින් පොඩ්ඩක් පල්ලෙහාට කියවගෙන එන්න. එතකොට ඔයගලන්ට හම්බ වෙවි අපේ සංස්කෘතික උරුම රැක ගැනීමේ ඇති වටිනාකම. අපේ සංස්කෘතික උරුම රැක ගැනීමේ වටිනාකම එතනින් ගන්න පුළුවන්. මට එතන පොත බලලා හොයාගෙන දරුවෙක් උත්තරේ කියන්න බලන්න. සංස්කෘතික උරුම රැක ගැනීමේ වටිනාකම විවිධ සංස්කෘතීන් ඉදිරියේ ශ්‍රී ලාංකික අනන්‍යතාව අභිමානයෙන් යුතුව පෙන්වා දීමට අපේ සංස්කෘතික උරුමය අපට උපකාර වේ. අන්න ඒක දැන් ඒ කියන්නේ වෙනත් ජාතීන් ඉදිරියේ අපේකම නේද? ලාංකික අනන්‍යතාවය අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ සංස්කෘතික උරුම නිසා. ඒ කියන්නේ අපි කියන්නේ දැන් ලංකාවේ තියෙනවනේ දඹුල්ල රජමහා විහාරය අපේ සංස්කෘතික උරුමය. අපි ඒක රැක ගන්න ඕනේ. ඒක රැකගත්තොත් වෙන ජාතීන් ලෝකේ වෙනත් අයට අපිට මෙන්න මේ වගේ ඉතිහාසයක් තිබුණු අභිමානවත් ජාතියක් කියලා පෙන්වන්න පුළුවන්. හරිනේ? ඒ වගේම තමයි ආයෝග පෙළපොතේ පෙළ ගන්න 52 පිටුවට 52 පිටුව.
එතන කෙලිම කියන අපේ සංස්කෘතික උරුම රැකගැනීමේ වටිනාකම කියලා මේ මාතෘකාව පටන් ගන්නවා. එතන බලවට කියන්න සංස්කෘතික උරුම රැකගැනීමේ වටිනාකම 52ට ගිහින් අතීත මිනිසුන්ගේ නිර්මාණශීලීත්වය හා ඒ පිළිබඳ වූ දැනුම රටදය ආගම පිළිබඳ ඔවුන් තිරෙතු යහපත් ආකල්ප සහ අත්දැකීම් උරුමයන් සමග බැඳී පවතින අනාගත පරපුරට ඒවා ලබා දීම සඳහා උරුමයන් රැක ගැනීම. මහත්යා දක්ෂිණයේ හේතුව තාක්ෂණය පිළිබඳ දැන ගැනීමෙන් අපේ රට පිළිබඳ අභිමානයක් කාරණා දැන් මේව ගත්තද අපි කෙටි කරලා ගත්තොත් දේ අර පුතාගේ පළවෙනි කාරණේ. ඒ කියන්නේ අපේ සංස්කෘතික උරුම රැකගැනීමේ වටිනාකම. අපි මේවා රැක ගන්න ඕනේ මොකටද? අනාගත පරපුරටද ඒවා ලබා ගැනීම සඳහා. නේ? කියන්නේ අනාගත පරපුරට මොනවද ඒවා කියලා කියන්නේ? අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වය. අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳ දැනුම නේ? රටදැය ආගම පිළිබඳව ඔවුන් තුළ තිබුණු යහපත් ආකල්ප මොනවද කියලා අනාගත පරම්පරාවට දැනගන්න නම් අපි මේ උරුම ටික රැකලා තියන්න. හරිද? ආයිත් මම කියනවා අපි මේ අපේ සංස්කෘතික උරුම අපි ඒව රකින්න ඕනේ මොකටද? අනාගත පරපුරට දායාද කරන්න. අපි අනාගත පරපුරට දායාද කරන්නේ මොනවද? අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වය. දැන් බලන්න රුවන්වැලි සෑය. ලෝවා මහා පාය. නේ? කුට්ටම් පොකුණ. කුට්ටම් පොකුණ කියන්නේ පොකුණ. පරාක්‍රම සමුද්‍රය කියන්නේ වැවක්. ලෝවා මහා පාය කියන්නේ භික්ෂු ආරාමය. භික්ෂුන් වහන්සේලා වැඩ විසු ආරාමය. Excuse me sir. කියන්නේ සර් පරාක්‍රම සමුද්‍රයේ වැව් 5ක් තියෙනවා කියලා නේද කියන්නේ? වැව් 5 කියනවා වැව් 3 ප්‍රධාන වශයෙන් වැව් 3ක් අනිවාර්යයෙන්ම කියන තෝපා වැවයි වැව් දෙකක් තෝපා වැව දුම්දුළු වැව එරබුදු වැව කියලා වැව් 3ක් එකතු කරලා හදපු නිර්මාණයක් කියලා තෝපා වැවයි දුම්දුළු වැවයි එරබුදු වැවයි නේ ඒකාබද්ධ වෙච්ච වැවක් කියලා කියන්නේ දැන් ඒ සා විශාල වැවක් ඒක අපේ සංස්කෘතික උරුමයක් ඒක ඇවිල්ලා මට කියන්නේ පරාක්‍රම සමුද්‍රයේ කියන එක ස්පෘශ්‍ය උරුමයක්ද අස්පෘශ්‍ය උරුමයක්ද? ස්පෘශ්‍ය උරුමය. ස්පෘශ්‍ය උරුමය අපිට ස්පර්ශ කරන්න පුළුවන්. හරිද? ඒක අපිට අල්ලන්න පුළුවන් උරුමයක්. අපි ඒක රැක ගන්න ඕනේ මොකටද? අපිට අනාගත පරපුරට පෙන්වන්න පුළුවන් මෙන්න අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලී හැකියාව. මෙන්න අපේ මුතුන් මිත්තන් අපේ මුතුන් මිත්තන්ගේ තිබුණු දැනුම. මෙන්න අපේ මුතුන් මිත්තන්ගේ රටට ආගමට තිබුණු ලැබියා නේ ඉතින් පරාක්‍රම සමූහ නැති වෙලා ගියොත් අපිට අනාගත පරපුරට පෙන්නන්න බෑනේ අපේ මුතුන් මිත්තන්ගේ තිබුණු නිර්මාණශීලී හැකියාව ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ ආකල්ප ගැන කියලා දෙන්න බෑ සර් අපිට ලියන්න පුළුවන් නේද අනාගත පරම්පරාවට මේවා මේ ආකාරයෙන් දැක බලා ගැනීමට හා දැක බලා ගැනීමට දායාද කිරීම කියලා පුළුවන් හරි නේ දැන් තමයි අපි ගත්ත රුවන්වැලි සෑය ගත්තා. දැන් රුවන්වැලි සෑය කියන නිර්මාණය අඩි 300කට ආසන්න උසක තියෙන ගඩොල් වලින් කරපු නිර්මාණය. නේ? දාගැබක් කියලා කියන්නේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන අපේ එකනේ වැදගත්කම තියෙන්නේ. මේ රුවන්වැලිය වැදගත් වෙන්නේ ඒකේ තියෙන ධාතුන් වහන්සේලා නිසා නෙමෙයි අතට මේක අපි උදාහරණයක් දෙන්නේ. මේක අපි ආරක්ෂා කරන්න මේක අපි ආරක්ෂා කළොත් තමයි ඊළඟට උපදින්න ඉන්න පරපුරට අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වය ඒගොල්ලන්ගේ තිබුණු දැනුම රට ගැන ආගම ගැන ඔවුන්ගේ තිබුණු යහපත් ආකල්ප ගැන අවබෝධයක් ලැබෙනවා. ඒ නිසා අපි ওই කියන අනුරාධපුර පැරණි අනුරාධපුර නගරය, පැරණි පොළොන්නරු නගරය, සීගිරිය, මහනුවර නගරය සහ දළදා මාලිගය ගාලු කොටුව දැන් අපේ ගාලු කොටුවන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් ගාලු කොටුව කියන එක අපි හදපු එකක් නෙවෙයි. අපේ රටේ තිබ්බට ඒක මේ අපේ මුතුන් මිත්තු හදපු එකක් නෙවෙයි. ඒක මේ ලන්දේසීන් හදපු එකක්.
ඒතර අපි ගාලු කොටුව තියාගෙන ඉන්නකොට නම් ඒකෙන් අපිට අනාගත පරපුරට කියන්න වෙන්නේ ඉස්සර අපේ රට වෙනත් විදේශී ජාතීන් යටත් කරගෙන හිටියාය කියන කාරණේ තමයි. නේ? ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නේ? හැබැයි ඒක ලෝක සංස්කෘතික උරුමයක්. තව ඒ වගේම ළමයි දැන් මේ දවස්වල අපිට තියෙන ලොකුම අරුබුදේ මේ ඩොලර් නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඩොලර් නැහැ. නේ? දැන් මේ අපේ සංස්කෘතික උරුම ටික ඩොලර් බවට පත් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් සංචාරක විකුණන නෙමෙයි සංචාරක කර්මාන්තය හරහා නේ මේ උරුම ටික අපි රැකගත්තොත් අපිට අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. එතකොට අඬාණී ඉන්න දෙයක් නැහැ, ඩොලර් නැහැ, තෙල් ගේන්න විදිහක් නැහැ, අරක නැහැ, මේක ගා ඉන්න දෙයක් නැහැ ළමයි. නිදහසෙන් පස්සේ මේ රටේ පාලකයෝ නේද? නිදහසෙන් පස්සේ මේ රටේ පාලකයෝ ඔළුව පාවිච්චි කරලා මේ රට පාලනය කරන්න අපේ රජවරු අපේ මුතුන්මිත්තන්ගේ නිර්මාණාත්මක හැකියාව ඒගොල්ලන්ගේ දැනුම විදේශිකයන්ට පෙන්නලා අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් හොයාගන්න තිබ්බා. අවාසනාවකට අපිට ඒක කරගන්න ඒකට අවශ්‍ය කරන මැදිහත් වීම කරන අපේ නායකයන්ට මඟ පෙන්නන්න බැහැ. නේ. දැන් ඉතින් කතා කරලා දෙයක් කරන්න දෙයක් නැහැ. හරිනේ? අපි ලියන කාරණා දෙකක් කියන්න තමයි. උතර ලියලා දෙන ළමයි ලියන්න එපා. ලියපු ළමයි ලියන්න එපා. ලියපු නැති ළමයි ලියන්න. පළවෙනි එක. පළවෙනි කාරණේ මම කියනවා ලියා ගන්න ඕනි. 18 වෙනි ප්‍රශ්නෙට ලියන්න තියා. 18ට ලියන්නේ. පළවෙනි එක. මෙහෙම ලියන්න. අපේ අතීත මුතුන් මිත්තන්ගේ සර් කීවෙනි ප්‍රශ්නේද? 18 වෙනි එක උදා 18 වෙනි අපේ අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වය ඒ පිළිබඳ දැනුම රට දැය ආගම පිළිබඳ රටදැය ආගම පිළිබඳ යහපත් ආකල්ප හා ඔවුන්ගේ අත්දැකීම් අනාගත පරපුරට
ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා තේරුම් අරන් ලියන්න මම අපි මේ කියන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ට තිබුණු නිර්මාණශීලීත්වය ඒ පිළිබඳ දැනුම රටදය ආගම පිළිබඳ යහපත් ආකල්ප හා ඔවුන්ගේ අත්දැකීම් අනාගත පරපුරට ලබා ගැනීම සඳහා අපි සංස්කෘතික උරුම ආරක්ෂා කරන්න මම ඔබත් හරිද මම ඔබත් සමස්ත ලාංකිකයෝම අපේ රටේ තියෙන සංස්කෘතික උරුම ටික රකින්න ඕනේ. ඇයි අපි ඒක රකින්නේ? ඒක රැක්කොත් තමයි අපේ අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වය ඒ පිළිබඳ දැනුම රටදය ආගම පිළිබඳ යහපත් ආකල්ප හා ඔවුන්ගේ අත්දැකීම් ටික අනාගත පරපුරට ගෙන ඔබට දෙන්න පුළුවන්කම නැහැ. මට දරුවෝ කෙනෙක් ලියාගත්තද කියලා හරිද? හරි සර්. ඉඩ ටික ඉඩ පේලි කීයක් පුතේ ගියාද ටික ලියන්න? 3ක් ගියාස. දෙකක් තියෙනවා. අපේලි දෙකක් තියෙන තව එක කාරණා ලියන්න පුළුවන් නේද? තව එක කාරණයක් ලියන්න පුළුවන්. තව එකක් ලියාගන්න යන්න ෂේප් එක ලියමු ගලක නේද? නැත්නම් ඊට පස්සේ. ඔව්ද? සර් මේ ප්‍රශ්නෙට අප රටේ අභිමානය පිළිඹුවීම හරිද? පුළුවන්. නේ? ඒක තව එකක් සර් එකේ ස්ථාන දැක බලා ගැනීමට සංචාරකයන් පැමිණීම. ඔව් ඒක තමයි ලියන්න හදන්නේ. ඒක තමයි ලියන්නේ. මේක දෙවෙනි කාරණා. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය අන්‍යයන් ඉදිරියේ පිළිඹු කිරීමට හරි. ලාංකික අනන්‍යතාවයේ අන්‍යයන් ඉදිරියේ පිළිඹු කිරීම සඳහා අපි අපේ සංස්කෘතික උරුම රැක ගන්න ඕනේ. හරිනේ? අපි යන දෙවෙනි ලියනවා පුතේ. දෙවෙනි එක ලියනවා අපේ සංචාරක excuse me sir සමන්ව ශ්‍රී ලාංකික සංස්කෘතිය ලව හමුවේ දැක්වීමට හා අපේ අභිමානය පෙන්වීමට ඊවස අනාගත පරම්පරාවටද දැක බලා ගැනීමට දායාද කළ යුතු නිසා කියලා. හරි. අපේ සංචාරක කර්මාන්තය අපේ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා අපේ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා සංචාරකයෝ අපේ රටට එන්නේ මේ කියන සංස්කෘතික උරුම ටික බලලා යන මිසක්වා අපේ රටේ ඉන්න දේශපාලනඥයෝ දිහා බලන්නවත් මේ රටේ ඉන්න අරගල කරුවන්ගේ අරගල දිහා බලන්නවත් නේ අපේ රටේ දිගට දින ඉන්ධන පෝලිම් දිහා බලන්නවත් නේ මිනිස්සු පහපැදි වලින් ගමන් යනවා බලන්නවත් නෙමෙයි සංචාරකයෝ වෙන්නේ මේ අපේ රටේ තියෙන සංස්කෘතික උරුම ටික බලන්නයි මේ රටේ තිබෙන ස්වභාව සෞන්දර්ය අරමන්නයි නේ අපිට ඒක විකුණ ගන්න පුළුවන්කම තියෙනවා මේ දවස්වල නම් එන්නේ නැහැ මොකද මේ සංචාරකයෝ එන්නේ නැහැ මේගොල්ලෝ ඩාවොත් එකක් තමයි ඒගොල්ලන්ට අපේ රටේ ගමන් බිමන් කරන්න හොඳ ස්ථාවර දේශපාලන වාතාවරණයක් නෑ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අනික තමයි ඒගොල්ලන්ගේ ඉන්ධන නේ දැන් නිවුස් වල පෙන්නවා මේ විදේශිකයෝ මේ බයිසිකල් වලගෙන එනවා මේ රටට ඔව් නේ සාමාන්‍ය ගොඩක් එහෙම ඒවා කියන විදේශිකයෝ ගොඩක් වෙලාවට අපේ රටට ඇවිල්ලා ওই පාපැදි වලින් ගමන් කරන එකක් තියෙනවා දැන් ඒක පොඩ වැඩි වෙලා සමහරකට ඉන්ධන නැති නිසා නේද? අද විදේශිකයෝ කැමති පාපැදි වල ගමන් කරන්න මේගොල්ලෝ ඒක ආසයි. අපි තමයි පොඩක් කම්මැලි රේසේමක් තියෙනවා මට උන්නේ. ඔව්. අපිනේ පොඩක් කම්මැලි වෙලදී පයින් යන්නයි පාපැදි යන්නේ දැන් ඉතින් පුරුදුනේ දැන් යනවා. ඔය යන්නේ. හැබැයි අර පොඩි ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ගේ දැන් අපි නම් ළමයි පොඩි කාලේ පාපැදි පැදපු අය. චූටි කාලේ අපි වැටි ඔබ අර දෙන්නේ නැහැ. එහෙමද?
දැන් අපිට බයිසිකල් සයිකලයක් තියාගෙනත් යන්න දෙන්නේ. පුළුවන් නේ. දැන් මම කියන්නේ අර අපි පදින අර තාත්තගේ ලොකු බයිසිකල් නේ ඉස්සර ඔය ඕගලන්ට වගේ එක මේ ස්පෝර්ට් බයිසිකල් එහෙම තිබුණේ නැහැ. අර ලොකු බයිසිකලේ පදින්නේ අපි තාත්තලා පදින අර සියලා පදින. ඉතින් අර ඒකේ අපිට උස නැති නිසා අර ෆ්‍රේම් එක අස්සේ කකුල දාලා තමයි පැටලෙක් වදගෙන යන්නේ අපි. ඒ එහෙම අත්දැකීම ඔයගොල්ලන්ට නැහැ. වැටෙනවා නැගිටිනවා ආයි යනවා අපි දන්නද මේ පල්ලමේ යනකොට මෙහෙමයි උන් දන්නවා. හැබැයි දැන් ඕගොල්ලෝ මේ එකපාරටම බයිසිකලේ ওই ගේ වටේ පැද ඉඳපු කට්ටියට ගේ වටේ බයිසිකලේ පැද ඉඳපු අය දැන් ඔබ පන්තියකට යන්න පාසලට යන්න පාපැදී අරගෙන ප්‍රධාන මාර්ගයට ගමන් කරද්දී ඔබට ඒ ගැන අත්දැකීම් නැහැ. නේ? ඒ ගිය සතියේ ඔව් සර් පිට රට සර් අපි දන්නේ එක්කෙනෙකුත් සර් බයිසිකලේ යන්නේ සර් ඉස්කෝලේට. ඔව් නැත්තම් බයනකයි. මොකද ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒක කොහොමද මම ගිය සතියේ වුණ සිද්ධියක් මේ මගේම 10 පන්ති දරුවෝ. ඒගොල්ලෝ මේ ගුරු නෑනේ. පන්තියකට ගිහලා එනකම ලොකු පල්ලමක් තියෙනවා. මේ ප්‍රධාන පාරේ පල්ලම. හැබැයි එයාගේ මේ බයිසිකලේ අර ස්ටියරින් බ්‍රේක් හරියට නැහැ. ඉතින් එයාට අවබෝධයක් නැහැ මේ පල්ලමේ මේ ආනන්දේක වැඩි වෙනවා මේක පාලනය කරන්න. දැන් දිගටම ගිහින් කණ්ඩිය කැප. කණ්ඩිය කැපිලා මේ අත කැඩිලා දැනට මේ ශල්‍ය කර්මයක් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට තේරෙන්නේ නැහැ බයිසිකලේ පැද්දාම පැදෙනවා. මේකේ පල්ලමේ වේගය වැඩි වෙනවා. එතකොට මේකේ තිරිංග අල්ලනවා. තිරිංග නැත්තම් මේක ගිහලා හැප්පෙනවා. එහෙම කියලා හිතන්න දන්නේ නැහැ. නේ? ඒ නිසා පරිස්සමට උදේ කරලා ගන්න. ඔක මාසයක් දෙකක් පදිනකොට පාරේ යනකොට මුළු වෙනවා. හරිද? පරිස්සමෙන් වැඩේ කරන්න. හරි. මම යන ඊළඟ ප්‍රශ්න. දිසා හරි බයන. එමුද? සර් පල්ලමේදී හරි භයානක බ්‍රේක් එක මේ බුරුලුනොත් ඉවරට. බුරුල් වෙනවනේ. ඔයගොල්ලෝ පදින බයිසිකල් මේ කේබල් එකක් නෙදී කේබල් එක ඇදෙනවා. ඒක ඇදෙනවා අයියේ. මගේ එකක් ලූස් වෙලා තියෙන්නේ. ආන්න එක තමයි ඒක ඇදෙන ගම වේගයෙන් යන අපිට පාලනය කරගන්න බෑ. නේ? ඒ පාර බය වෙනවා. බය වුණාම ගිහින් මොකද හැප්පුණාම අතට හානි වෙන නිසා පරිස්සමට කරන්නේ. පුරුදු වෙන පස්සේ හරි අඳන්න මේක යන්න බෑ බැහැර යන්න. නේද? අර පුරුදු වෙනකන් තමයි ප්‍රශ්නේ. අපි අද 19ට අතීතයේ සිට පවත්වාගෙන යනු ලබන සාම්ප්‍රදායික කලා ශිල්ප හතරක්. මට ඉස්සර දරුවෙක් කියන්න සාම්ප්‍රදායික කලා ශිල්ප ස්පෘශ්‍ය උරුමද අස්පෘශ්‍ය උරුමද? අස්පෘශ්‍ය උරුම සාම්ප්‍රදායික කලා නිර්මාණ නේ කලා නිර්මාණ කියන එක අස්පෘශ්‍ය උරුමය. දැන් අපේ රටේ සාම්ප්‍රදායික කලා නිර්මාණයක් තමයි පැදුරු විවීම. පැදුරු කියන එක පැදුරු එම් කලාව බිතුස්තුම් කලාව. ඔව් හරි මම කියන්නේ මේ පැදුර කියන එක දැන් ඕගොල්ලෝ ගෙදර නිදාගන්නේ ඇඳක ඒ ඇඳේ නෙට් එකක් දාලා තියෙන ඒකට ෂීට් එකක් දාලා නේද නෙට් එකක් දාලා විදුලි පංකාවක් දාලා බොහොම සැපට ඕගොල්ලෝ නිදාගන්නේ නේ. හැබැයි අපේ අතීතේ ගත්තොත් අර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කටුමැටි ගෙදර බිම මැටි කාප් පොළවේ බිම එලාගන්නේ පැදුරක් නේ. ඒ ඔය පැදුරු තිබුණා මේ පන් වලින් වියන පැදුරු ලස්සල රටා දාලා වියන පැදුරු විශේෂයෙන් අපි ආච්චිල කරපු වැඩ නේ. එතකොට මේ පැදුරු විවීම කියන්නේ කලාව. දැන් පැදුරු විවීම කරන ආච්චියම අපිට අල්ලන්න පුළුවන්. හැබැයි එයාගේ ඇඟේ තියෙන කලාව අපිට අල්ලන්න පුළුවන්. බෑ සර්. බෑ. ස්පර්ශ කරන්න බෑ. ඒක තියෙන්නේ එයා ගාව විතරයි. එයා කාටද පුරුදු කරොත් එයා ගාවට යනවා නේ. ඒ නිසා මේ කලාව කියන්නේ අස්පෘශ්‍ය උරුමයක්. ඒකට අතීතයේ අපේ රටේ තිබුණු සාම්ප්‍රදායික කලා ශිල්පයක් තමයි පැදුරු විවීම. ඒ වගේම මොකද මේ අම්බලන්ගොඩ පැත්තේ උඩුපිල පැත්තේ තියෙන මොනවද? වෙස්මුහුණු කලාව. ඒ තියෙන වෙස්මුහුණු දැන් මේ වෙස්මුහුණ අල්ලන්න පුළුවන්. මේක අල්ලන්න පුළුවන්. මම තර්ක කරන්නේ මේ වෙස්මුහුණ නිර්මාණය කිරීමේ හැකියාව. එයාගේ ඇඟ ඇතුළේ නිර්මාණශීලී කලාත්මක හැකියාව අපිට අල්ලන්න බෑ. ඒ නිසා මේක අස්පෘශ්‍ය උරුමයක්. හරිද? එතකොට මේ පාරදීන මේ ලාක්ෂා කර්මාන්තය. මේක අපිට ස්පර්ශ කරන්න බෑ. අපෙන් අහලා තියෙන්නේ අස්පෘශ්‍යද ස්පෘශ්‍යද කියලා නෙමෙයි. අතීතයේ සිට පවත්වාගෙන යනු ලබන
සාම්ප්‍රදායික කලා ශිල්ප 4ක්. ඔයගොල්ලෝ පෙළපොතේ පෙළන්න පුතේ 50 වෙනි පිටුව. 50 වෙනි පිටුවේ පුළුවන්ද? එමුද වේවැල් කර්මාන්තයක් පුළුවන්ද? අයවට කියනොත් වේවැල් කර්මාන්තය පුළුවන්ද? පුළුවන් නේ 50 වෙනි පිටුවේ සාම්ප්‍රදායික කලා ශිල්ප කියනවා. චූටි මාතෘකාවක් පේනවනේ. ඒ සාම්ප්‍රදායික කලා ශිල්ප කියන මාතෘකාව කියනවා කැටයම් කලාව. බලන්න. පිසිතුවම් කලාවෙන් දිත්වාංගනේ. පැදුරු විවිධ කලාව. පිත්තල භාණ්ඩ පිත්තල භාණ්ඩ තැවීම. වෙස්මුහුණුවා රූකඩ කලාව. ලාක්ෂා කර්ම ලාක්ෂා කලාව කියලා කියනවනේ. ඔතනින් 4ක් ලියා ගන්න. නේ? ඔතනින් ඕගොල්ලෝ 4ක් හරි 5ක් හරි ඔක්කොම කමක් නෑ නේද? එතන මේව ගත්තොත් නේද? කැටයම් කලාව. Excuse me sir. ඔව්. සර් අපිට බිතුසිතුවම් කලාව ලියන්න බැරිද? පුළුවන්. මේ තියෙන්නේ කැටයම් කලාව බිතුසිතුවම් කලාව. දැන් සීගිරි චිත්‍ර කියන්නේ සිතුවම්. අපිට සීගිරි චිත්‍රය අල්ලන්න පුළුවන්. හැබැයි ඒ කලාකරුවගේ නිර්මාණ හැකියාව අල්ලන්න බෑ. ඒක යත් එක්කම ගිහිල්ලා. නේ? ඒක අරගෙන ගිහිල්ලා. එතකොට ලියන්න පුළුවන් 4ක් ලියා ගන්න නේද? කැටයම් කලාව, බිතුසිතුවම් කලාව, පැදුරු විවීම, පිත්තල භාණ්ඩ තැනීම, වෙස්මුහුණුවා රූකඩ කලාව. තමයි රූකඩ දැකලා තියෙනවනේ. ඔව් සර් දැකලා තියෙනවා. ගොඩක් දේශපාලන රූකඩ තියෙන්නේ නේද? ඒ රූකඩ නෙමෙයි. ඇත්තට රූකඩ දැකලා ඒක තියෙනවා. නෙමෙයි සර්. ඇත්තට දැකලා තියෙන්නේ. නේ? නෑ සර්. දැකලා නේ? නෑ සර්. මම පාඩමකට මම ඒ පාඩම ගණන් දීවි ඒක මොකද දාලා පෙන්නන්න රූකඩ ඒක බලන්න පුළුවන් Google එකේ බලන්න පුළුවන්. සර් අර වෙසක් උත්සව දවස්වල ඉස්සර අර පෙන්නනවානේ. ඔව් සාමාන්‍ය ගම්වල පෙන්නනවා මේ දැනුත් ඔය අම්බලන්ගොඩ ඉන්නවා රූකඩ ශිල්පී අපිට ඕනේ නම් මුදල් ගෙවලා ඒගොල්ලෝ ගෙන්නලා ගමේ අයට රූකඩ සාජ්‍යයක් පෙන්නන්න පුළුවන්. හරිම ඒක විනෝදජනක එකක්. ඉතින් අද ඒගොල්ලෝ හදලා තියෙන ළමයි මේ පොඩි නිර්මාණය දැන් උදාහරණයක් අර රූකඩ එනකොටම කරත් එකකින් එනවා මිනිස්සේ නේද? කරත්තයක් හදලා තියෙනවා මිනිස්සෙක් හදලා තියෙනවා ඇඳුමක් අඳලා තියෙනවා අර එයා නූලෙන් පිටිපස්සේ ඉඳගෙන නූල ඇද්දාම ඒ නූලෙන් තමයි කරත් එනවා පේනවා මිනිස්සෙ එනවා පේනවා නේ ඒගොල්ලෝ එළියේ ඉඳන් කටහඬ දෙනවා සර් අර වෙස්මුණු කලාවට ගන්න සර් අර යක්කුන්ගේ වෙන තියෙන සර් ඒ යක්කු වර්ග මොනවද යක්කු වර්ග එක යක්කු ඉන්නව නේද ඔය දැන් මේ ඒ අම්බලන්ගොඩ රූකඩ එකේ 18 සන්නි කියලා තියෙනවා සන්නි 18 නේ ගුරුළු යකාස ප්‍රධාන එමුද ප්‍රධානම යකා ගුරුළු යකානේ ඔය එකේ යක්කු කියනවා දිවිලිස ඒගොල්ලෝ දන්නේ නේද සීරියකා කියනවා මහසෝණ කියලා කියනවා නේ ඕම එක යක්කු ඔව් සර් මහසෝණක් කියනවා තව මොනවද ගොඩක් ඒ සමහර ඒවාට බය හිතෙන්නේ නැහැ සමහර ඒවා නිකන් නේ බය හිතෙන්නේ නැති මොහොත් තියෙනවා හරි මහසෝණට බය හිතෙනවා මහසෝණගේ මොකට බය හිතෙනවා සර් බය එමය ඉතින් බයෙන් බැලුවොත් බය හිතෙන අපි දැන් පෙරහැරේ යනකොටත් අර ඉන්නන කළු පාට දාගෙන නේද ලොකු දස් සෙට් එකක් තියෙන වෙස් මූණක් දාලා ළඟට ගල ඊනාගුණා බය හිතෙනවා නේද ඒක පොඩ්ඩක් කොල්ලලි කරලා නේද ඉතින් බය අපි දන්නවනම් මේ යන්නේ මේක ඇතුලේ මිනිස්සෙක් තමයි ඉන්නේ කියලා බය හිතෙන්නේ නැහැ නිකන් අපි අනියත බියක් ඇති කරගත්තොත් මේ අපෝ මේමයි නේද පොඩි කාලේ බය කරලා තියෙනවනේ අපි පොඩි කාලේ අම්මා අපි බත් කන්න නැති වුණාම බය කරලා බත් කනවා යකාරගෙන යයි කන්න සිරුවන් දරබඩ කරනවා. ඒ පොඩි කාලේ යකාට බය වෙච්ච එක තාම බයයි. එහෙම නැති. ඇත්තට මම හිතන්නේ යක්කු කියලා જાතියක් නෑ අපි තමයි ඉන්නේ යක්කු. නේ? අපිට කේන්ති ගියාම නියම යක්කු මතු වෙනවනේ නේ? නේ? කේන්ති ගිය වෙලාවට නියම යක්කු. නේද? නියම යක්කු. හරි. අපි යමුද 20 වෙනි ප්‍රශ්නෙට. ටිකක් ලොකු ප්‍රශ්නයක් ඒක. ටිකක් ලියන්න තියෙන අතරේ දෙන ලියන්න තියෙන එක. ලෝක සංස්කෘතික උරුම තෝරා ගැනීමේදී යුනෙස්කෝ සංවිධානය සැලකිල්ලට ගනු ලබන කරුණු තුනක්. මට ඉස්සෙල්ල කියන්න යුනෙස්කෝ සංවිධානය කියන්නේ මොන සංවිධානයට අයිති ආයතනයක්ද? ඇමරිකානු
ඇමරිකානු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු එක්සත් ජාතීන්ගේ එන්ටයිටි සම්මුලුවක් ඔව් ඇමරිකානු එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ක්‍රියාකාරී සංවිධානය ඒක තමයි ඒක යුනෙස්කෝ කියන්නේ මම කියන්නේ යුනෙස්කෝ කියන සංවිධානය අයිති වෙන්නේ පුතේ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු එක්සත් ජාතීන්ගේ කියන්නේ නෙමෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානය යුනෙස්කෝ එක අයිති වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය චුට්ටක් අහගන්න එක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන එකේ මේ වෙනකොට මගේ මතකයේ හැටියට රටවල් 193ක් සමාජික වෙලා ඉන්නේ. හරිද? ලෝකෙ වැඩිම සමාජික රටවල් ඉන්නේ ලෝක පාපන්දු සම්මේලනයේ. ඊළඟට වැඩිම රටවල් ප්‍රමාණයක් සමාජිකත්වයේ අරන් තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේ සංවිධානයේ ලංකාව සමාජික වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාව සමාජික වෙන්නේ 1955. හරිද? මේ සංවිධානය හදන්නේ 1945. හරිද? දැන් නිතරම ඔයගොල්ලෝ අහනවනේ මේ ආණ්ඩුව කියනවා අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා. නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ එක්සත් ජාතීන්ගේ එක ආයතනයක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ තව ආයතනයක් තමයි යුනෙස්කෝ සංවිධානය. එතකොට ලංකාවේ පෙළපොතට අනුව ලෝක සංස්කෘතික උරුම 6ක් නම් කරලා අපේ රටේ ලෝක සංස්කෘතික උරුම 6ක් ඒ නම් කිරීම කරලා තියෙන්නේ වර්ෂ වලින් දක්වපු 2000 කීයද පුතේ දිනදිනේ 2011 වන නේ 2011 වන විට වර්ගීකරණයේ යටතේ යුනෙස්කෝ සංවිධානය අපේ රටේ සංස්කෘතික උරුම 6ක් නම් කරලා තියෙනවා පැරණි අනුරාධපුර නගරය පැරණි පොළොන්නරු නගරය සීගිරිය දඹුල්ල රජමහා විහාරය ගාලුකොටුව සහ දළදා මාලිගාව සහ පැරණි මහනුවර නගරය. එතකොට මේ වගේ ස්ථාන දැන් ලංකාවේ තියෙනවා චීනේ තියෙනවා චීන මහා ප්‍රාකාරය. එතන අපි අර 6 දී කතා කරපු මේ ඉන්දුනීම ශිෂ්ටාචාරයේ තියෙන මහන්දජාරෝ නගරේ මේ වගේ දේවල් ලෝක සංස්කෘතික උරුම කියලා නම් කරන්නේ යුනෙස්කෝ සංවිධානයේ කිසියම් නිර්ණායක යටතේ. ඒක දකින හැම එකක්ම සංස්කෘතික උරුමයක් කියලා කියන්නේ නැහැ. බලන්න ඔයගොල්ලෝ පෙළපොතේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක සංස්කෘතික උරුම තීරණය කරන්න බලපාන සාධක තියෙනවා 37 සහ 38. යාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හා බුද්ධිමත් බව දැක්වෙනවා. අන්න හරියෝ. දැන් බලාගන්න 37 මම ඉන්නේ. යුනෙස්කෝ සංවිධානය ලෝක සංස්කෘතික උරුමයක් නම් කරන්න බලපාන එක සාධකයක් තමයි මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක්. මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක් තියෙනවා. දැන් මට කියන්න මේ නිර්ණායකයේ අනුව ලංකාවෙන් ගැලපෙන්නේ මොකක්ද කියලා. ලංකාවේ උරුම 6ක් අපි නම් කරලා තියෙනවානේ. එතකොට මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය සීගිරිය බොහොම හොඳයි. නේ? ඒ කියන්නේ මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හා බුද්ධිමත් බව කියන කාරණය මත තමයි යුනෙස්කෝ සංවිධානයේ සීගිරිය සංස්කෘතික උරුමයක් බවට පත් කරන්නේ. ඒ කාරණේ විතරක් නෙවෙයි ඒක ප්‍රධාන කාරණය. අපි තා බලමු. යම්කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ, නගර සැලසුම්, කලාව, තාක්ෂණය ආදී සංවර්ධනය පෙන්වා දීමට හැකි නිර්මාණයක්. යම්කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ, නගර සැලසුම්, කලාව, තාක්ෂණය ආදී සංවර්ධනය පෙන්වීමට හැකි නිර්මාණයක්. ලංකාවේ මොකද්ද ගන්න? දඹුල්ල රජමහා විහාරය. ඔව් දඹුල්ල රජමහා විහාරය ගන්න පුළුවන්. පැරණි අනුරාධපුර නගරය ගන්න පුළුවන්. නේද? ඒක ගත්තේම ගෘහ නිර්මාණ තියෙනවා අනුරාධපුර නගරේ. ලෝවා මහපාය තියෙනවා, ජේතවනයේ තියෙනවා, අභයගිරිය තියෙනවා. මේ ගෘහ නිර්මාණ. එතකොට නගර සැලසුම අන්නතු නගර සැලසුම. කලාවගත සීගිරි චිත්‍ර ටික තියෙනවා. නේ? තාක්ෂණය. නේ?
දැන් ওই සාධක 100ක්. තව එකක් බලමු අපි. නේ? දැනට පවතින හෝ අතුරුදන්ව ඇති පැරණි ශිෂ්ටාචාරයක් එබඳු ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන ප්‍රබල සාක්ෂියක්. ලෝකෙ මට කියන්න මොකද්ද ගන්න පුළුවන්? මොහෙන්ජදෝරෝ නගරය. මොහෙන්ජදෝරෝ නේ ඉන්දුනීය ශිෂ්ටාචාරයට අයිති වර්තමාන පාකිස්තානයේ තියෙන මොහෙන්ජදෝරෝ නගරය දැනට පවතින හෝ අතුරුදන්ව ඇති පැරණි ශිෂ්ටාචාරයක් එබඳු ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන ප්‍රබල සාක්ෂියක්. නේ අනිත් දෙකත් බලලා ඉමු නේද? අපි තුනයි ලියන්න කියලා දෙන්නේ. මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා නිරූපණය වන ගොඩනැගිලි ගෘහ නිර්මාණ ශිල්පය තාක්ෂණයේ සඳහා නිදර්ශනයක්. ඒ වගේම නොවැළැක්විය හැකි හේතු මත විනාශ වීමේ තර්ජනයට ලක් වී ඇති ඉපැරණි සමාජයක වාස භූමියක් හෝ ඊට අයත් ස්මාරකයක් වේ. මේ කියන සාධක මත තමයි යුනෙස්කෝ සංවිධානය ලෝක සංස්කෘතික උරුම නම් කරලා දැන් මේක යටම තියෙන කාරණේ ගත්තොත් නොවැළැක්විය හැකි හේතු මත විනාශ වීමේ තර්ජනයට ලක් වී ඇති ඉපැරණි සමාජයක වාස භූමියක් හෝ ඊට අයත් පැරණි ස්මාරකයක්. මේ දැන් අපේ රටේ ගාලු කොටුව කියන එක ගත්තොත් ඒක ඇවිල්ලා පැරණි සමාජයක වාස භූමියක්. ඒක පැරණි නගරයක් අපේ රටේ. පෘතුගීසි ලන්දේසි කාලේ තිබිච්ච පැරණි නගරය. එතකොට ඒක විවිධ ස්මාරක තියෙනවා. නේ? ඉතින් මේවා දැන් මේකේ තියෙන ගොඩ නැගිලි මේකේ තියෙන රොඩ්ලෝසු කණු මේ වගේ දේවල් මිනිස්සුන් ජනගහනය වැඩි වෙනකොට මිනිස්සුන්ගේ අවශ්‍යතාව වැඩි වෙනකොට යම් කාරණා නිසා මේවට හානි වෙනවා. දැන් ඔය කොටුව ලංකාවේ ඉඩම් ගොඩක්ම මිල ගාලු කොටුවේනේ. ඒතර ඒ ඇතුලේ තියෙන ගොඩ නැගිලි ප්‍රමාණය කුඩා. ඔය ගාලු කොටුව ඇතුලට ගිහපු ළමයි ඉන්නවද? ඔය ගාලු කොටුව ඇතුලේ තියෙන සමහර ගොඩ නැගිලි ළමයි ඒවා අර ලන්දේසි කාලේ හදපුවා. ඒවා ඊට වඩා උස්සන්න බෑ. අපි තට්ටු දෙකයි කියලා ඊට තව තට්ටුවකට යන්න බෑ. කාට හරි ඒ ගොඩ නැගිල්ල කඩලා අයින් කරලා වෙන එකකට යන්න බෑ. නීතියෙන් තහනම්. ඉතින් සමහර අය විවිධ කූට ක්‍රමවේද හරහා මේවයි යම් වෙනස්කම් කරනවා. එහෙම කරොත් අපිට ඒක නොවැළැක්විය හැකි හේතු නිසා ඒව නැති වෙලා යන්න පුළුවන්. නේ? අර ගොඩක් කරන්නේ ගාලු නගරේ ඇතුළේ පැරණි නගර ඇතුළේ ගොඩ නැගිලි තට්ටු වෙන්කලින් ලෑලි වලින්. නේ? ඔයගොල්ලෝ අර ටවුමට යනවනම් ඒක අර නාන් රොටි එහෙම කන්න යනවනේ සමහර වෙලාවට නේද? ඒවයි දාලා තියෙන අර තට්ටුව වෙන් වෙන්නේ ලෑලි වලින්. අපි සෝල්දර කියලා කියනවා. දැන් අපි සිමෙන්ති වලින් දාලා තියෙන්නේ. නේ? වෙලාවක බලන්න ගිහිල්ලා නේද? තමන්ට විවේකයක් අවස්ථාවක් ලැබුණොත් ඈත පළාත්වල ළමයින්ට නේද හොඳ අවස්ථාවක් ගාලු කොටුව නැනපීමට අවස්ථාව ලබා ගන්න පුළුවන් නම් මේ ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් නෑ. අපි එහෙම කාටවත් නම් එමුදේ බෙටර් නේද? බෙටර් නෑ. කවදාද මේ යථාවත් වෙයි ඉතින් දෙතකන් සකින් නැද ඔයගලන්ට යන්න මුලේ ඒගොල්ලෝ හැමදාම කියනවා නේද? සහරාන්ගේ ඉඳලා මේ දක්වා ඔයගොල්ලෝ යන්න මුලේ නෑ. ඉතින් ගෙදර වටේ තමයි හදිසියෙන් පන්සල් එක දෙච්චරයි. නේ? නෑගමන් යන්න වෙන්නේ ඉස්සරහට කොහොමද යන්නවල තෙල් ආවත් යන්නම අර වේදමෙටි අපි ලියමු සාධක තුනක් ලියමු නේද මම කියනවා ලියා ගන්න ලියමු නැත්තම් ලියන්නේ එක මිනිසාගේ 20 වෙනි එක මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක් වීම බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක් වීම එක සැරේ පුතේ ලියා ගන්න බැරි වුණා නම් 37 පිටුවට යන්න සර්ට කරන්න ගියේ 4:20ටද එතේ 4:20ටද කරන්ට් එක ගියේ කලින්
අද අපිට කරන්ට් එක ආවේ 6:25ට විතර වගේ තමයි ආවේ. 4:20 ගණන් වල යන්නේ නැති. 4:20 මම ක්ලාස් එකේ ඉඳලා ආවේ. එනකොට මේ ඉදිරියේ තිබුණේ නැහැ. මම මගදී තමයි කෝල් කරලා කිව්වා 6 මාට දාන්න ඉදිරියේ නැත්තම් මේ 6:20 විතර වුණා නේද? හරි කොයිලා හරි කැපේ නේද? 10ට කලින් ඉදිරිය විසඳි කරනවා කොහොමද? නේ? කියන්නේ පැයක් ඉදිරිය කැපෙනවා. එතකොට 8:40 9:40 ඩෝංගාල හම්බ වෙයි නේ ඊට දෙවෙනි කාරණේ දෙක යම්කිසි සංස්කෘතියකට අයත් යම්කිසි සංස්කෘතියකට අයත් යම්කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ තමා නගර සැලසුම් යම්කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ නගර සැලසුම් කලාව තාක්ෂණය ආදීෙහි කලාව තාක්ෂණය ආදීෙහි සංවර්ධනය කලාව තාක්ෂණය ආදීෙහි සංවර්ධනය පෙන්වා දීමට හැකි නිර්මාණයක් වේ. පුතේට අමාරුයි මේ පෞද්ගලික විභාගවලදී මේක අහලා තියෙනවා කාරණා දෙකක් තුනක් ලියන්න කියලා. ඒක කටපාඩමින් තමයි ලියන්න වෙන්නේ. දෙතුන් පාර ලිය කියව පාඩම් කරගන්න ඕනේ. හරිනේ? තුන්වෙනි කාරණේ දැනට පවතින හෝ අතුරු දන්ව ඇති දැනට පවතින හෝ අතුරු දහන්ව ඇති පැරණි ශිෂ්ටාචාරයක් සර් අතුරුදහන් ඇති මොනවද තියෙන්නේ සර්? අතුරුදහන්ව ඇති පැරණි ශිෂ්ටාචාරයක් එබඳු ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන ප්‍රබල සාක්ෂියක් වේ. එම්බඳු ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන ප්‍රබල සාක්ෂියක් වේ. අපි යනවා 21ට. මට අපේ පුතේ කියන්න බලන්න 21 මොකද්ද ප්‍රශ්නේ?
අස්පෘශ්‍ය උරුමයන් මොනවා? අස්පෘශ්‍ය උරුම කියන්නේ ස්පර්ශ කරන්න බැරි. අල්ලන්න බැරි අපේ සංස්කෘතික උරුම කියන්නේ ඒ පැරණි කලාව නේ. පැරණි මොනවාද? චාරිත්‍ර පුරුදු ඝන කවිය පුරුදු විශ්වාස ඇදහිලි විශ්වාස පුරුදු නේ. දැන් අපිට අර පෞගේ කාලේ පුරුද්දක් තිබුණා. දැන් නම් ඒ පුරුද්ද පොඩ අතහැරලා ගිහිල්ලා. මොකද පුරුද්ද? අත්සේදීම අතසෝදන පුරුද්ද අහන්නනේ. අපි පෞගේ නිතරම හොඳට අතසෝදන පුරුද්දක් තිබුණා. ආයෙ බලන්න ඒක හොඳ පුරුද්දක්. ආයෙ ඒක අපිට අමතක කරලා ගියා නේ. ඒක අපිට අපේ මිනිස්සුගේ හැටි. හරිනේ. දැන් අපේ අහන ප්‍රශ්න මේ පුතේ අස්පෘශ්‍ය උරුම කියන්නේ මොකක්ද? දැන් ඕගොල්ලෝ 46 පිටුව අතින් නැල්ලිය නොහැකි එනම් ස්පර්ශ කළ නොහැකි හැසිරීම. ඔව් ඒකත් හරි. ඒක හරි. 46ට ඇවිල්ලා අස්පෘශ්‍ය උරුම කියන මාතෘකාව පොඩ්ඩක් පහළට කියවගෙන එනකොට අස්පෘශ්‍ය උරුම කියන මාතෘකාව පොඩ්ඩක් හිමීට කියවගෙන එන පහළට. එතකොට ලස්සන නිර්වචන හම්බෙයි. ලස්සන එක. අස්පෘශ්‍ය උරුම කියන්නේ මොනවද කියන්නේ? කීයද පිටුවස? 46 46 තියෙන මාතෘකාවක් අස්පෘශ්‍ය උරුම කියලා. අපි ඒක කියවගෙන එනකොට අස්පෘශ්‍ය උරුම කියන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. අපිට අස්පෘශ්‍ය උරුම වලට මෙහෙම ලියන්න පුළුවන්ද? අතින් ස්පර්ශ කළ නොහැකි පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන උරුම අස්පෘශ්‍ය උරුම වේ. අන්න හරි. ඒක ලස්සන නේද? පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන මම මොකද කියන්නේ? පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන සංස්කෘතික උරුම නේ අස්පෘශ්‍ය උරුම ලෙස නේ. දැන් ওই අම්බලන්ගොඩ ඉන්න වෙස්මුහුණු හදන අය ඒක ඒගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවට යනවා. ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන සංස්කෘතික උරුම අපි කියනවා අස්පෘශ්‍ය උරුම. නැත්නම් ඔයගොල්ලෝ කියන එක හරි. අපි විතර කියන්නේ ස්පර්ශ කරන්න බැරි. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ තාත්තට අම්මට වදිනවා. ඒක අපේ මොකක්ද? චාරිත්‍රයක්. ඒක අපේ සම්ප්‍රදායක්. පරම්පරාවෙන් පරම්පරාවට ආවේ. දැන් ඕගොල්ලන්ගේ තාත්තා ඕගොල්ලන්ට කියලා දෙනවනේ වැඩිහිටියන්ට වදින්න. ඕගොල්ලෝ වැඩිහිටියෝ වෙච්ච ධර්මවල. නේ? ඕගොල්ලන්ගේ ළමයින්ට කියනවා වැඩිහිටියන්ට වදින්න. නේ? දැන් මගේ තාත්තා මට පුරුදු කරා වැඩිහිටියන්ට වදින්න. මම මගේ ළමයින්ට පුරුදු කරන වැඩිහිටියන්ට වදින්න. ඒගොල්ලන්ගේ ළමයින්ට පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් නේ පවත්වන යන සංස්කෘතික අංග තමයි අපි අස්පෘශ්‍ය උරුම කියලා කියන්නේ. පැහැදිලිනේ? අපි ලියාගමු 21 අස්පෘශ්‍ය උරුමයන් මොනවාද කියලා. පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවෙන් ගලින් ඉඳපානේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් ජන කණ්ඩායම් විසින් ජන කණ්ඩායම් විසින් රැගෙන එන सांस्कृतिक उरुम अस्पृश्य उरुम लेස හඳුන්වයි. अस्पृश्य उरुम लेස හඳුන්වයි. සර් ඔව්ද? සර් මං අතින් නැලිය නොහැකි නම් ස්පර්ශ කළ නොහැකි හැසිරීම ඒකත් හරිද? හරි මේ මං කොහොම කලින් කාලේ කියන්නේ නේ. ඒක පාඩේ මුලදීම කියනවා. මේ පාඩ පටන් ගන්නකොටම අපේ සංස්කෘතික උරුම ගැන කියද්දි කියනවානේ. ස්පර්ශ කරන්න පුළුවන් ඒවා ස්පර්ශ කරන්න බැරි.
ඒකම තමයි ආපහු අපි කියුවේ. චුට්ට වෙනස් කරලා නේ. පාඩම ටිකක් අපි තේරුම් අරගෙන දැන් ඉන්නේ වැඩේ. මේක ලේසි පාඩමක් අර මේක අර තියුනේ ස්පෘශ්‍ය අස්පෘශ්‍ය කියන එක තේරුම් ගැනීමේ පොඩි ප්‍රශ්නයක් විතරයි. වෙන ලොකු මහා දෙයක් නැහැ. අපේ පැරණි දේවල් ටික තමයි තියෙන්නේ. අපි දන්නවනේ රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, ජේතවනයේ, අභයගිරිය මේක අපි රැක ගන්නවනේ අපේ උරුම. ඉතින් මේක සංස්කෘතික උරුම. මේක මේ උරුමයක් බවට පත් කරේ අපි නෙමෙයි වෙලාවට. යුනෙස්කෝ සංවිධානය. මේක අපේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අයිති. සමස්ත මානව ප්‍රජාවට අයිති. අපි යමු 22ට. අපේ රටේ ජීවත් වෙන විවිධ ජන කොටස් තුනක් නම් කර ඔවුන් විසින් පවත්වන ආගමික උත්සවය බැගින් සඳහන් කරනවා. ඒකත් අයිති වෙන්නේ අපේ අස්පෘශ්‍ය උරුමවලට. අපේ රටේ ජීවත් වෙන ජන කොටස් තුනක් නම් කරලා ඒගොල්ලන්ගේ ආගමික උත්සව එක බැගින් ලියන්න කියලා කියන්නේ. අපි යනවා මේකට කොතනද යන්නේ? 48 වෙනි පිටුවට අපි 48 පිටුවේ අන්තිම ඡේදකේ අන්තිම ඡේදය 48 අන්තිම ඡේදෙට ඇවිල්ලා බලන්න. එතන ඉන්නවා අපේ රටේ ජීවත් වෙන විවිධ ජන කොටස් තුනක් සහ ඒගොල්ලන්ගේ මොනවද අහලා තියෙන්නේ ආගමික උත්සව තුනක් නේ. අන්තිම 48 අන්තිමට අහු වෙනවා. බලන්න එතන තියෙනවා මොන අපේ රටේ ජීවත් වෙන ජන කොටසක් ඇවිල්ලා Hindu ජනතාව නේ. ඒගොල්ලන් පවත්වන උත්සවයක් මොනවද? තයිපොංගල් දීපාවලි. ඒගොල්ලෝ පවත්වන උත්සවයක් මට කියන්න. මහශිවරාත්‍රි, තයිපොංගල්, දීපාවලි. දීපාවලි උත්සවය තියෙනවා නේ. තයිපොංගල් තියෙනවා. මහශිවරාත්‍රිය. ඉතින් තයිපොංගල් කියන්නේ ඒගොල්ලන්ගේ ආගමික උත්සවයක් නේ. අවුරුද්ද වගේ එකක්. සර් තයිපොංගල් කියන්නේ අර ඒගොල්ලෝ සූර්යයට පින්දනවනේ. ආගමික ආගමික පැත්තට ගන්න පුළුවන් නේ. ගෞතම් කරන්න අවුවැස් වෙනවට මේ ස්තුති කරනවා. එතකොට තව එතන බලන්න ඉස්ලාම් ජනතාව. හත් ඒගොල්ලෝගේ ආගමික උත්සවය. රාමසාන උත්සවය. එතකොට බෞද්ධ අපි මොනවද? ඇසල පෙරහැර. ඇසල පෙරහැර වෙසක් උත්සවය. අපේ ප්‍රධානම ආගමික උත්සවය වෙසක්. සිංහල අලුත් අවුරුදු උත්සවය. සිංහල අලුත් අවුරුදු උත්සවය ආගමික උත්සවයක් ලෙස ගන්නත් පුළුවන් නේ. ඒක අපේ උත්සවයක් තමයි නේද? ප්‍රධාන අපේ ආගමික උත්සවය වෙසක් උත්සවය නේ. සිංහල අලුත් උත්සවය ගන්න පුළුවන් උලක් නේ. නේ? ලියන්නේ නේද අපි ලියන්නේ? සර් ක්‍රිස්තියානිත් පුළුවන් නේ. ක්‍රිස්තියානි කට්ටියගේ නත්තල් උත්සවය නේ. අලුබදාද මහසිකුරාද. මහසිකුරාද. තම කැමති එකක් ලියන්න උලක් නැහැ. අපිට මේ පෙන්වන්න ඕනි අපේ මේ එක එක ආගම් අදහන අය ඒ ආගමික උත්සව කරන ඒ උත්සව සියල්ලම අයිති වෙන්නේ අස්පෘශ්‍ය උරුමව නේ. එතකොට හින්දු අය නේ දීපාවලි හින්දු දීපාවලි උත්සවය. ඉස්ලාම් භක්තිකයන් ඉස්ලාම් වරු ඒගොල්ලෝ රාමසාන උත්සවය රාමසාන බෞද්ධ අය වෙසක් උත්සවය. ක්‍රිස්තියානි අය නත්තල් උත්සවය. හරිනේ ලේසි. ඕගොල්ලෝ දන්නවා මේ පොඩි මාත් පහේදී ඕගොල්ලෝ ඉස්සර පහේදී ගන්න සිසලිවා ඉතින් මේ ජනවර්ගයේ උත්සව කියන නේද? ඇඳුම් ඒ ජනවර්ගයේ ඇඳුම ඒගොල්ලෝ උත්සවය නේ. හතරේදී තියෙන්නේ. හතර ඉගෙන ගත්තොත් ආය යනවා හතේ. නේ ආයෝක අටේදී යනවා යනවා. බලන්න 23 පැරණි අනුරාධපුර නගරයේ පිහිටි
වැදගත් ඓතිහාසික ස්ථාන 3ක් පෙළ පොතේ පෙරලා ගන්නකො පැරණි අනුරාධපුර නගරය තියෙන තැනට පිටුවක ගියේ තියෙන 39 දැන් 39 ගියාම මේ පේන්නේ පැරණි අනුරාධපුර නගරය දැන් තියෙන දැනුත් මේක ලියන්න තියෙනවා මේ වර්තමානයේ මිනිස්සු වෙන ටික නෙමෙයි මේක සංස්කෘතික උරුමයක් මේ පැරණි අනුරාධපුර නගරේ තියෙන හරිද ඓතිහාසික ස්ථාන 3ක් නෙමෙයි 60ක් විතර තියෙනවා නේද මම කියන්න බලන්න ශ්‍රී මහා බෝධිය ශ්‍රී මහා බෝධිය දොවා මහාපාය අබේගිරිය කුට්ටම්පොකුණ ඇත්පොකුණ එමුදේ ූපාරාමය ඉස්තුරුමුණිය නේද රන්මසු උයන පින්තූර ටිකක් තියෙනවනේ අටම ස්ථානද පින්තූර ටිකක් හොඳයි ඒවා පොඩක් කියවල විස්තර තියෙන පොඩි විස්තර ඒවා නේද අපේ පුතෙක් ගාව තියෙන අදාළ විස්තර ටික තියෙනවා පින්තූර ටික තියෙනවා හොඳයි නේද ඒවා අමතර දැනුම සඳහා කියවල තියාගන්න අපි ලියමු ස්ථාන කියලා ලියමු දැන් අපේ ආර්ථික කියන ස්ථාන 3ක් නේ 3ක් 4ක් ලියන්නේ ශ්‍රී මහා බෝධිය සර් සේරම ලිව්වට කමන්නේ නැහැ නේ කමන්නේ වැඩි හොඳයි නේද සේරම ලිව්වට ඉතාම හොඳයි අර සමහරවල් පොඩක් හම්බෙන්න ලියන්නේ නේ දෙකක් ඇහුවොත් දෙකම ලියන්නේ තුනක් ඇහුවොත් තුනම ඊට ලියන්නේ නැහැ සමහරව ඉන්නවා ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ලෝහ මහපාය කුට්ටම්පොකුණ රන්මසු උයන හරි ඇතිනේ අපි යනවා ඊළඟ ප්‍රශ්න පුතේ ප්‍රශ්නාංක 24 සීගිරිය බලකොටුවක් මෙන්ම කලාකාරයක් ලෙසද වැදගත් වීමට බලපෑ හේතු 4ක් ලියන්න. දැන් ඔබ දන්නවා මේ සීගිරිය කවුද නිර්මාණය කරන්නේ? සීගිරිය කවුරුත් නිර්මාණය කරපු එකක් නෙමෙයි ඇත්තටම සීගිරිය කියන්නේ ස්වභාවික නිර්මාණයක් නේද? සීගිරි කඳු සීගිරි පර්වතයේ ස්වභාවික නිර්මාණ. ඒතර මේක රාජධානියක් බවට පත් කළේ කවුද? කාශ්‍යප. ඇයි මෙයා මේක රාජධානියක් කරගත්තේ? තමාගේ සොහොයුරාවන මුගලන් රජතුමාගෙන් බේරීමට. මුගලන්ගෙන් බේරෙන එක මේක වලකොටුවක්. නේ? මුගලන්ගෙන් බේරෙන්න නම් මෙයා මේක රාජධානිය කරගත්ත මේක බලකොටුවක්. ආරක්ෂිත බලකොටුවක්. හැබැයි මේක අද වඩා ප්‍රසිද්ධ වෙන්නේ ආරක්ෂිත බලකොටුවක් වගේම කලාගාරයක්. නේ? මේක කලාගාරයක්. දැන් ප්‍රශ්නේ අහන්නේ සීගිරිය බලකොටුවක් මෙන්ම කලාගාරයක් ලෙසද වැදගත් වීමට බලපෑ සාධක. ඒ කියන්නේ මේක කලාගාරයක් කියලා කියන්නේ ඇයි? විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය. විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය තව මේක කලාගාරයක් නෙමෙයි. ඕගොල්ලෝ දන්නවා මේක. සීගිරිය කලාගාරයක් වෙන්න බලපාන ප්‍රධානතම කාරණය තමයි මේකේ තියෙන බිතුසිතුවක්. එහෙම නැත්නම් අපි දන්න සිංහලෙකම සීගිරි චිත්‍ර. හරි. මේ සීගිරි චිත්‍ර නිසා සීගිරිය ගොඩාක් ප්‍රසිද්ධ කලාකාරයක් විදියට. ඒ වගේම මේ සීගිරියේ පර්වතයේ මැදක් ගමන් කරන් ගියාම තියෙනවා අර සිංහ පාදය. මෙන්න මේ පිටු සිංහ පාදය. මේ සිංහ පාදේ තාම කලාත්මක නිර්මාණයක් තමයි.
සීගිරි ගිහිල්ලා තියෙන ළමයි ඉන්නවනම් දන්නවා ඇති. සීගිරි අපි ගමන් කළා පර්වතයේ ටිකක් දුර ගමන් කළාට පස්සේ එක හරියක් තියෙනවා ගොඩක් අමාරුයි ඒ හරියට ගමන් කරන්න. අන්නේ ගමන් කරන දර පටන් ගන්නේ අමාරු හරිය ගමන් කරන්න පටන් ගන්නේ මෙන්න මේ සිංහපාද. සිංහපාද දෙකක් තියෙන එතන අතරේ ඉඳලා පඩිපෙළ තියෙනවා. හරිද? ඒක කලා නිර්මාණය. ඊළඟට අපි සීගිරිය කලාකාරයක් කියලා හඳුන්වන්න හේතුව මෙන්න මේ පහළ තියෙන මෙන්න මේ කැටපත් පවුරේ. මේ කැටපත් පවුරේ ලියලා තියෙන කුරුණු ගී. සීගිරි කුරුණු ගී. හරිද? ගීත කියන්නේ කලාවක්නේ. ඒක සීගිරි කුරුණු ගී නිසා. සීගිරියේ තියෙන සිංහපාදය සහිත පියගැට පෙළ. ඒ වගේම සීගිරියේ තියෙන පිටුසිතුවක් සීගිරි ගලේ කෙවෙලි වල තියෙන චිත්‍ර. ඒ වගේම මේක උද්‍යානයේ සීගිරි උද්‍යානය. නේ? මෙන්න මේවා නිසා අපි කියනවා සීගිරිය බලකොටුවක් වගේ මොකක්ද? කලාගාරයක්. කලාගාරයක්. ඇත්තට අපිට ගියාම දැනෙන්නේ මේක මේ රජුරු ආරක්ෂා වෙන්න ඉඳපු තැනක් විදිහට වගේ නෙමෙයි. මේක පේන්නේ අපිට ඊටාම ලස්සන කලාත්මක නිර්මාණ තියෙන කලාගාරයක්. හරිද? අපි ලියාගමු. 24 බලපෑ සාධක 4ක් ලියන්න කියලා ලියාගන්න. එකක් සීගිරි සිතුවා. නැත්නම් සීගිරි චිත්‍ර. සීගිරි සිතුවා. දෙක කැටපත් පවුර. කැටපත් පවුර. කැටපත් පවුර. තුන සිංහපාදය. 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 4 උද්‍යානවල සීගිරි ජලමල්. එමලි සීගිරි ජලමල්. සීගිරි ජලමල් තියෙනවා. සීගිරි ජලමල් ප්‍රසිද්ධයි ගොඩක් සීගිරි ජලමල්. සීගිරි අපි කලාගාරයක් කියලාගෙන ඔන්න ඔය කියන සාධක නිසා. සර් අන්තිම කාර්ය කියන්නේ සීගිරි ජලමල්. සීගිරි උද්‍යාන. ඔව් සීගිරි උද්‍යානය. නැත්නම් සීගිරි උද්‍යානයේ ජලමල් ඔය. සීගිරි උද්‍යානය. හරිද? ඒ සීගිරිට යන්න ඕනේ ඉතින් මේ වැඩේ අත්තු වෙන්නේ යන්න ඕනේ. හැබැයි සීගිරි ජලමල් දකින්න නම් තමයි ඒක ආමු සිද්ධිය මේ පෙළපොතේ පින්තූරයක් තියෙනවා. සීගිරි ජලමල් වල පින්තූරයක් පෙළපොතේ තියෙනවා. මෙන්න මෙතන පෙළපොතේ 45 වෙනි පිටුවේ මෙතන තියෙන්නේ මේ තැන. හැබැයි මෙතන මේ ජලමල මේ හොඳට ක්‍රියාත්මක වෙලාවක් නෙමෙයි. හොඳට වැසි කාලයක් වෙන්න ඕන. සීගිරි ජලමල හොඳින් බලන්න නම් යන්න ඕනේ අපි හයියෙන් වහින කාලෙක ඒ පැත්ත. මෙහෙර නෙමෙයි. වියලි කලාපෙට වහින කාලෙක. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ වහින අන ළමයි විදුලිය විසක්. වහින කාලෙක ගියොත් අපිට වහින කාලෙක ගියොත් සීගිරිය බලන්න වෙන්නේ නැහැ. ඇයි සීගිරි පර්වතේ නගින්න බෑ වැස්සේ. ජලමල් බලලා එන්න පුළුවන්. ඒතර වැහැලා හොඳට වැහැලා ආයපු වෙලාවක ගියොත් අපිට සීගිරියක් බලලා ජලමලුත් බලලා එන්න පුළුවන්. හරිනේ? අර දරුවෝ වගේ වෙලාව හරි 8:40 ගානට වගේ ගියේ මම හිතන්නේ. ඉතින් ළමයි කරන්න දෙයක් නැහැ. බලමු විකල්පයක මොකද එන්න ක්‍රමයක් ඇත්තම නෑ. මගේ පන්ති දෙකම තියෙන මේ වෙලාවට හැමදාම එක පන්තියක් අනිවාර්යෙන් අවු වෙනවා විදුලි විසන්තික. සෙනසුරාදාට. හරිද? පුතාලා මේක ලියලා ඉවර කරන්න. පුළුවන් ප්‍රමාණය පොත බලලා කියවලා ඉවර කරන්න නේ. සේරම ලිව්වා. හොඳයි. තම හොඳයි. අපි ඉඩ ලැබෙන විදියට සාකච්ඡා කරගෙන යමු. එහෙනම් අදට අපි නතර කරනවා හැමෝටම. අයබෝවන් සර්. අයිබෝවන් සර්. ආයුබෝවන් සර්. අයබෝවන් සර්.
අපේ